මම අද ඔබට මාතෘකා කරන්න යෙදුනේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා භික්ෂුවක් අහපු ප්‍රශ්නයක්. මම ඔබට අද කච්චානගත සූත්‍රය පැහැදිලි කරන්නේ. හැබැයි ඊට කලින් මම ඔබට මේ සම්මා දිට්ඨිය කියන කාරණාව ලෝකයේ තියෙන තැනත් එක්ක පැහැදිලි කරලා දෙන්නම්. සම්මා දිට්ඨිය කතා කරනවා නම් සම්මා කියන වචනෙට අර්ථාන්විත බවක් එන්න අනිත් පැත්ත කතා කරන්න ඕනේ මිච්ඡා. සම්මා දිට්ඨිය කියන්නේ කතාවක් යෙදෙන්නේ නැහැ මිච්ඡා දිට්ඨි කියන කතාවක් නැතුව. දැන් අද අපි කතා කරන්න හුරු වෙලා තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. බුදුරන් වහන්සේගේ ධර්මයේ ලෝකෝත්තර සම්මා දිට්ඨියක් තියෙන්නේ. ලෝකයේ අයගේ තියෙන ලෞකික සම්මා දිට්ඨිය. අනිත් අය මිච්ඡා දිට්ඨියෙන් යුක්තයි. ඔය කතාව තනිකර බොරුවක්. එහෙම කතා කරන්න බෑ ඒක වචන ටිකක් විතරයි. ලෝකේ කතා කරද්දී ලෞකික සම්මා දිට්ඨියක් සහ ලෝකෝත්තර සම්මා දිට්ඨියක් කියන කතාවක් කතා කරන්න බෑ. ලෝකේ කතා කරන්න පුළුවන් සම්මා දිට්ඨියකුයි මිච්ඡා දිට්ඨියකුයි කියලා විතරයි. මොකද මේ දෙපැත්තක් එක තමයි යම් කිසි දෙයක අර්ථ ගැන්විලා තියෙන්නේ. මිච්ඡා කියන කාරණාවක් මිච්ඡා විදියට වැරදි විදියට දකින කාරණාවක් ඉස්මතු වෙද්දී සහ තමයි සම්මා විදියට කාරණාවකුත් ඉස්මතු වෙද්දී මේ දෙකම ඉස්මතු වෙන තැන තමයි සම්මා දිට්ඨියයි මිච්ඡා දිට්ඨිය කතා කරන්න පුළුවන්. ඒකට ලෞකික ලෝකෝත්තර කියලා දාන්න බෑ. එතකොට සම්මා දිට්ඨිය කියන කාරණාව ලෝකේ කතා කරන තැනදී ලෝකේ ඉන්නේද්දී දෙකයි තියෙන්නේ. මොනවද මේ දෙක? මේ සම්මා දිට්ඨිය කතා කරන්න පුළුවන් සම්මා දිට්ඨියයි මිච්ඡා දිට්ඨියයි. ලෝකෝත්තර කියලා එකක් නැහැ. ඒ අපි අර වචන හැල්ලක් හුරු කරගන්න එක. ලෝකයේ ඉන්න තැන නම් ලෝකයේ යෙදීම නම් ලෝකයේත් එක කතා කරනකොට තියෙන්නේ සම්මා දිට්ඨියයි මිච්ඡා දිට්ඨියයි විතරයි. ඒ දෙවතාවේ තමයි යන්නේ. අන බෝධිසත්වයෝ සහ අන්‍ය අය මේ සම්මා දිට්ඨියටපත් වෙන්න යමු වෙනවා මිච්ඡා දිට්ඨියෙන් අයින් වෙනවා. ලෝකේ අනිත් අය සම්මා දිට්ඨිය නැතුව මිච්ඡා දිට්ඨියෙන් යුක්ත වෙනවා. ඔහොමනේ දෙපැත්ත තියෙන්නේ. ලෝකෝත්තර කියලා එකක් නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන කාරණාව සහ ලෞකික සම්මා දිට්ඨිය කියන කාරණාව ඔය දෙක කතා කරන්න තියෙන්නේ මොකක් එක්කද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන කාරණාව පිළිබඳ නුවණකුත් තියෙන්නට ඕනේ. ලෞකික කියන කාරණාව පිළිබඳ නුවණකුත් තියෙන්නට ඕනේ. ඔය නුවණවල දෙක නැති තැනදී ලෝකයේ තුල තියෙනවා ලෞකික සම්මා දිට්ඨියකුයි ලෝකෝත්තර ඒ කතාව කරන්නේ කොහොමද? එහෙම කතාවක් නැහැ. ඒ කතාව තියෙන්න නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක වචනයකට සීමා වෙන්නේ නැතුව අර්ථාන්විත වෙන්නට ඕනේ. අර මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨිය අර්ථාන්විත වෙලානේ ඒ දෙක ඒ ද්වේතාවේ කතා කරන්නේ. ඒ වගේ තමයි ලෞකික සහ ලෝකෝත්තර කියන දේ කතා කරන්න වෙන්නේ. ලෞකික කියලා නිර්වචනයක් දාන්න පුළුවන් වෙන්නේ ලෝකෝත්තර කියන අර්ථාන්විත භාවයත් එක්ක. නැතුව කතා කරන්න බෑ. අපි නිකන් බොරු පුහු වචන ටිකක් විතරයි කතා කරන්නේ. නිකන් හිස් ප්‍රලාපයක් විතරයි කතා කරන්නේ. ලෞකිකයි ලෝකෝත්තරයි කියන මෙන්න මේ දෙක ඒ විදිහට යෙදෙන්නට ඕන. ඒ විදිහට යෙදෙන්නේ නැතුව කවදාකවත් කෙනෙකුට ලෞකික ලෝකෝත්තර මනින්න බෑ. එතකොට මේ ලෞකික ලෝකෝත්තර කියන මේ දෙකම කතා කරන්නේ එක කාරණාවකට සම්මා දිට්ඨිය කියන එකත් එක්ක. ඒ සම්මා කියන කාරණාවේ ලෝකෝත්තර කියන ඥානයත් එක්ක තමයි ලෞකික ලෝකෝත්තර කතා කරන්නේ. සම්මා කියන කාරණාවෙක් කතා කරනකොට සම්මා මිච්ඡා. ඔහොම තමයි ද්වේතාවේ තියෙන්නේ. ආයි සම්මා ලෞකිකයි සම්මා ලෝකෝත්තර එහෙම කතාවක් නැහැ. මහා චත්තාරීසක සූත්‍රය පොයි හොඳට තේරුම් ගන්න පුළුවන්. සම්මා ලෞකිකයි සම්මා ලෝකෝත්තර කියලා එකක් නැහැ. සම්මා නම් සම්මා දෙකක් බෙදිල්ලක් නැහැ. දෙකක් බෙදෙන්න බෑ එතන. සම්මා දිට්ඨියයි මිච්ඡා දිට්ඨියයි. සම්මා කියන කාරණාව තුළදී බෙදෙන තැනදී ලෝකෝත්තර ඥානය ආපුවම අන්න ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. අද අපි එහෙම නැතුව නිකන් කට වචනට කියන්න හුරු වෙලා තියෙනවා. ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ කියන්නේ අපි හරි බක පඬිත වෙනවා. පම්පෝරි ගහනවා. එච්චරටම මේ මෝඩකම කියන කාරණාව ප්‍රකට වෙනවා. පද පරම කියන කාරණාව ප්‍රකට වෙනවා. ඉතින් එහෙම තියෙද්දි ඒ අසාමාන්‍ය බුදුරණවහන්සේගේ ධර්මයකට කෙසේනම් යමු වන්නද? එතකොට එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න ලෞකික සම්මාදිට්ඨියක් කතා කරන්න පුළුවන් මොකක් එක්කද? ලෝකෝත්තර සම්මාදිට්ඨියක් එක්ක.
දර්ශන කෝණයෙන් යුක්තයි කියනකොට ලෞකික ලෝකෝත්තර කතාවක් නෑ. ඊතර වීම කියන එකයි. ප්‍රඥාවෙන් සුදිට්ඨ බව ප්‍රඥාවෙන් දකින තැනදී ඊතර වීම කියන එක දකින තැනදී අන්න එයාට ලෝකයේ ඉදීමක් යෙදෙන නිසායි ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨි කතාව තියෙන්නේ. එතකොට පින පව පිළිබඳව ලෝකයක් ඇති තැන මේක උපදි වේපක්ක මේ නිර්වචනය එන්නේ කොහමද? උපදි වේපක්ක මේ සියලු නිර්වචන එන්නේ ලෝකෝත්තර කියන නිර්වචන එක්ක. නැත්තම් උපදි වේපක්ක කතාවතර මුකුත් නැහැ. සාසවා උපාදානීය කතාව නැහැ. ඒව වචන හැල්ලක් විතරයිනේ. එහෙම නැතුව කතා කරනවා නම් මිච්ඡා සම්මා අනසම්මා දිට්ඨිය. මොකද්ද සම්මා දිට්ඨිය? අන්න මේ කර්මඵල විශ්වාසය, ශ්‍රමණ බ්‍රාහ්මණ ඉන්න ගතිය අන්න සම්මා. ඒක සම්මා ලෞකික නෙමෙයි සම්මා. ඒක සම්මා දිට්ඨිය. අරක මිච්ඡා දිට්ඨිය. ලෞකික කියන කාරණාවට යමු වෙනකොට ලෝකෝත්තර කියන කාරණාව එක්ක තමයි මේ දෙකත් එක්ක තමයි කතා කරන්න තියෙන්නේ. ලෞකික කියනකොට අන්න සාසවා උපාදානීය උපදි වේපක්ඛා පුඤ්ඤ විපාක. ඒ කතා කරන්නේ මොකක් එක්කද? ලෝකෝත්තර කියන එකත් එක්ක. එහෙනම් ලෝකෝත්තර කියන එක අර්ථාන්විත වෙන්නට ඕනේ. අද පින්වතුනි මේ වචන වලට හිර වෙලා පද පරම වෙලා මේ විචක්ෂණශීලී ජීවිතයක් ගත කරන්නේ නැති නිසා ජීවිතේ විචක්ෂණේ ඇත්ත හොයන්නේ නැති නිසා තමයි මෙච්චර අහේනියකටපත් වෙලා තියෙන්නේ. එතකොට දැන් මම ඔබට පැහැදිලි කරන්න යන්නේ සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය කියන දෙකේ ස්වභාවය නෙමෙයි ලෞකික ලෝකෝත්තර කියන කාරණාව ලෞකික සම්මාදිට්ඨිය කියන විග්‍රහයත් නෙමෙයි. මොකද මේ විග්‍රහය ලෞකික සම්මාදිට්ඨිය අර්ථාන්විත වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය එක්ක. හොඳට ආයෙ තේරුම් ගන්න. සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි විතරයි ද්වේතාවය. ඒ දෙපැත්ත සම්මාදිට්ඨිය දෙකක් හැටියට හම්බ වෙන්නේ ලෞකික ලෝකෝත්තර හැටියට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඒ ඊතර වීමේ ඥානයත් එක්ක. නැත්තම් හම්බ වෙන්නේ නැහැ. නැත්තම් නිකන් බොරු වචනයක් විතර දාන්න ලෞකික සම්මාදිට්ඨිය කියලා. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය කියන කාරණාවේ සාසවා උපාදානීය බව සාසවා උපාදානීය බව කියනකොට ඊතර වෙලා නැහැනේ. ඊතර වෙලා නැහැ. එහෙනම් ආශ්‍රව සහිතයි උපාදානයෙන් යුක්තයි උපදි වේපක්ක පුඤ්ඤ විපාක තියෙන මෙන්න මේ කාරණාව ඥානයක්. ලෞකිකයි කියන්නේ. එතකොට ඒ ඥානයක් කියන්නේ මොකද්ද? ලෝක සමුදය. මොකද්ද? ලෝක සමුදය. ලෝක සමුදය කියන කාරණාව. ඒ ඥානෙ එක්කනේ. ඒ සාසවා උපාදානීය උපදි වේපක්ක පුඤ්ඤ විපාකෝ. මේ මොකද? මේ හැදෙන විදියනේ. ලෝකේ නෑ නෙමෙයි ලෝක සමුදය. ලෝක සමුදය තියෙදි ලෞකිකයි. ලෝකයේ තුල දැක්මක්. නෑ නෙමෙයිනේ. ලෝක නිරෝධය දකිනකොට මොකද වෙන්නේ? ඊතර වීම. ලෝක නිරෝධය දකිනකොට ඊතර වීම. එතකොට තියෙනවා කියන කාරණාව නෑ ඊතර වීම. එතකොට තියෙනවා හෝ නෑ හෝ කතාව දෙකම ඉක්මවීමේ ප්‍රතිපදාවක් තමයි ඊතර වීම කියන්නේ. මාර්ග කෘත්‍යයෙන් මෙදෙන ඊතර වීම. අන්න ඒකයි නමඤ්ඤී කියන්නේ. මාමඤ්ඤී කියන කාරණාව නැත්තම් ලෝකයේ යෙදෙන තැනදී යෙදීම සහ ඥානය කියන මෙන්න මේ දෙකත් එක්ක තමයි විදානයක් මාමඤ්ඤී කියන්නේ එපා කියන එක. මෙන්න මේ විදානයත් එක්ක හික්මීමක් තමයි ලෞකිකයි ලෝකෝත්තරයි කියන ද්වේතාවය. ඒ කතාව. ලෝකෝත්තර කියන කාරණාව අර්ථාන්විත වෙනකොට ප්‍රතිපදාත්මක අර්ථාන්විත වෙන තැනදී නිවුණා. ඒකට මොකද කියන්නේ? නිවීම. ඒකට කියන්නේ මොකද? සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය. ඒක මේ පැත්තෙන් කතා කරන්න ඕන නිසා ඒ දකින විදිහදී කතා කරන සම්මාදිට්ඨිය. මේකට ඒ කතා කරන සම්මාදිට්ඨියේදී ආයි ලෞකිකයි ලෝකෝත්තරයි කියලා බෙදිල්ලක් අවශ්‍යතාවයක් නැහැ. හොඳට ඒක තේරුම් ගන්න. ලෝකෝත්තර කියන කාරණාව කතා කරන සම්මාදිට්ඨිය වෙනම ඒ කියන්නේ මේ ලෞකික ලෝකෝත්තර විග්‍රහ කරන තැනදී ඒක අපිට මහා චත්තාරීසක සූත්‍රයේ හම්බ වෙන්නේ ආර්ය සත්‍ය ඥානය කියලා විග්‍රහ කරන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය කියලා විග්‍රහ කරන්නේත් නැහැ. එතන මොකද්ද කියන්නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ තමයි යම් ධම්මවිචේ සම්බොජ්ජංගයක්, පඤ්ඤා ඉන්ද්‍රියක්, පඤ්ඤා බලයක් මෙන්න මේ විදිහේ දැක්මක් ගන්න නේද කියන්නේ? ආර්ය සත්‍ය නුවණ කියන්නේ නැහැ. සටිසමුප්පාද සමුදය නිරෝධය දකින්නවා කියන්නේ නැහැ. දැන් පඤ්ඤා ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? පඤ්ඤා බලය කියන්නේ මොකද්ද? ඊළඟට බොජ්ජංගය කියන්නේ මොකද්ද? එතන පෙන්වන්නේ මොකද්ද? ඒකාන්ත නිබ්බිදා විරාගය නිරෝධය උපසමයේ පිණිස පවතින. දැන් ඒ පිළිබඳව අපි දේශනා ගොඩාක් කතා කරලා තියෙනවා.
අන්න ඒ වගේ පැහැදිලි කරනවා නිබ්බාන නින්දං නිබ්බාන පෝණ නිබ්බානම් පබරං. ඔය විදිහට පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ සනිකරම නිවීම කියන පැත්ත එක්කමයි. සමුදය පැත්ත කතාවක් නැහැ. නිවීම කියන කාරණාව එක්කමයි. දැන් අපි ගත්තොත් ලෝකෝත්තර සම්මා සංකල්පය කතා කරනවා. අප්පනා වියප්පනා අබිරෝපණ වචී සංකාර. දැන් මේ ඒ අර නිරෝධය කියන කාරණාව එක්කම දකින විදිය. ඊළඟට සම්මා කම්මන්ත ආජීව වායාම කතා කරන ආරති විරති පටිවිරති. දැන් ඒවා ලැබුණා නෙමෙයි. අර නිරෝධය කියන කාරණාවේ කෘත්‍ය ප්‍රකට කරලා පෙන්නනවා. හොඳට බලන්නකො මහා චත්තාරීසක සූත්‍රය මේ ලෞකික ලෝකෝත්තර කියලා මේ බෙදන තැනදී ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එකට දුක්ඛ ඥාන සමුදය ඥාන නිරෝධය මග්ග ඥාන කියලා තියෙද කියලා. පටිසමුප්පාද සමුදය නිරෝධය කියලා තියෙද කියලා නෑ. පඤ්ඤා ඉන්ද්‍රය පඤ්ඤා බලයක් ධම්මචේ සම්බොජ්ජංගය ඔහොම තියෙන්නේ. අන්න ඒකටයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ ලෝකෝත්තර ලෞකිකත් එක්ක විග්‍රහ කරන්නේ. හැබැයි සම්මාදිට්ඨිය කියන කාරණාව ආරෂ්ඨාංගික මාර්ගයේ විග්‍රහ කරනකොට බුදුරන් වහන්සේගේ ධර්මයක විග්‍රහ කරනකොට ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා දෙකක් කතා කරන්න ඕනේ නැහැ. එතකොට දෙකක් කතාව නැහැ. දෙකක් කතාව යෙදෙන තැනදී දැන් නැත්තම් අපට යනවනේ මේ තියෙන ලෝකෙකුත් වෙනම තියෙනවා කියලා. තනිකර මේ බොරුවක් නේ කරන්නේ. තියෙන ලෝකෙකුත් වෙන එතරම් යමුකුත් තියෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැති ලෝකෙකුත් තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැති ලෝකෙකුත් තියෙනවා. ඒකනේ මේ අහේනිය තියෙන්නේ මේ අපි තාම ලෞකිකයිනේ ලෝකෝත්තරට යන්න ඕනේනේ. මේ හුදු වචනයක රිංගගෙන පද පරම වෙලා දඟලන දඟලිල්ලක් තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. සම්මාදිට්ඨිය විග්‍රහ කරද්දී බුදුරණවහන්සේ මේ සම්මාදිට්ඨිය නිර්වචනයේ නිවැරදි දැකීමනේ. එතකොට ලෞකික ලෝකෝත්තර කියලා කතා කරන්න අවශ්‍ය නැහැ. ලෞකික ලෝකෝත්තර කියලා කතා කරනකොට අන්නේ කතාවේදී ලෝකෝත්තර කියන නිර්වචනය කතා කරන තැනදී ආයේ සමුදේ පැත්තක් කතා කරILLක් නැහැ. නිබ්බාන නින්න නිබ්බාන පොණ නිබ්බාන පබරං. ඊළඟට රාග දේශ මොහේ වීම පිණිස. ඔය විදිහට පෙන්වන්නේ. ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසම අභිඥාය සම්බෝධාය නිබ්බානාය. ඔය විදිහට පෙන්වන්නේ. ඒ පෙන්වන්නේ කොහොමද? ලෞකික ලෝකෝත්තර බෙදද්දී. එහෙම බෙදන්න නැති වුණාට පස්සේ සම්මාදිට්ඨිය. ආයේ ලෞකික කියලා එකක් කතාවක් නැහැ. ඒ සම්මාදිට්ඨිය විග්‍රහයේදී ලෝකේ නැහැ නෙමෙන්නේ. ලෝකේ නැහැ කියන එක දුරු වෙනවා. ලෝකේ නැහැ කියන එක දුරු වීම සමුදය දකිද්දී. මොකද්ද? සාසවා උපාදානිය උපදි වේපක්ක පුඤ්ඤ විපාකෝ. අන්න සමුදය දකිද්දී. එන් තියනවනේ එහෙනම්. තියනව නෑ නෙමෙයිනේ. ලෝක සමුදයක්. අන්න ලෞකිකයි. අනලෞකිකයි. ඊතර විපරිණාම ආදී කතා ටික තියෙන ලෞකිකයි. ඊතර වීම ලෝකෝත්තරයි. නිරෝධයේ පැත්ත. අවිජ්ජා ආශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධා. ඊතර වෙන පැත්ත. එහෙම නැතුව හොඳට තේරුම් ගන්න. අපි මේ අද ගොඩක් වෙලාවට මේ පද පරම වෙච්ච නිසා එක එක පදවලට රිංගගෙන අපි මේ පදය ඒකාන්තයෙන් තියනවා කියලා ගන්නවා. ආර්ය සත්‍ය නුවණ කියන එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය, දසවස්තුක කියන එක ලෞකික. එහෙම එකක් නෙමෙයි. ආර්ය සත්‍ය නුවණ එක්ක කතා කරන තැනදී එතන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන වචනේ කතා කරන්නේ නැහැ. ඒක සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වචනේ නෙමෙයි සම්මාදිට්ඨිය. හොඳට තේරුම් ගන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය සහ ලෞකික සම්මාදිට්ඨිය කතා කරනකොට ලෝකෝත්තර කියලා කියන්නේ මොකද්ද? අන්න ලෝකෝත්තර කියනවා පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය, ධම්මචි සම්බොජ්ජංග. ඊතර ආර්ය සත්‍ය කතාවක් නැහැ. ඊළඟට ලෞකිකයි කියන කාරණා කතා කරනවා ආසාසව උපාදානිය උපදි වේපක්ක පුඤ්ඤ විපාක. දැන් ඒ දොයතාවේ ඒ බෙදීම. එතන ඒ ඥානයේ ඉද්දි දැන් ඔය ඥානියම ඔය දෙකම ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන මේ දෙකම එකතු වුණාම මොකද්ද සම්මාදිට්ඨිය එච්චරයි. ඒ දෙකේම නිර්වචනයේ සම්මාදිට්ඨිය අහපව ලෞකික ලෝකෝත්තර කියලා එකක් නැහැ. සම්මාදිට්ඨිය දෙකම එකතු වුණාම ඒ සම්මාදිට්ඨිය කියනකොට එතන සම්මාදිට්ඨියෙන් පස්සේ වෙන සම්මාදිට්ඨියක් තියෙන්න බෑ. ඒ සම්මාදිට්ඨියෙන් පස්සේ තව සම්මාදිට්ඨියක් තියෙනවනම් එතකොට එන බුදුරණවහන්සේ ධර්මයේ විනාශයක් නේ.
බලන්න අපි මේ ලෝකේ කරන බොරුවනේ. බුදුරණවහන්සේගේ ධර්මය අල්ලගෙන සෙල්ලම් කරන හැටිනේ. කෙලායත මමායත කියලා කරන හැටි සෙල්ලම් කරන හැටි. වින්දනයක් ලබා සෙල්ලම් කරනවා. බුදුරණවහන්සේ ධර්මය අල්ලගෙන. ඒකට බුදුරණවහන්සේ ධර්මය අල්ලගන්න එපා සෙල්ලම් කරන්න. සෙල්ලම් කරන බුදුරණවහන්සේ ධර්මය අල්ලගත්තාම මොකද වෙන්නේ? විශාල හානියක් වෙනවා. දැන් මම ඔබට පෙන්වන්න දෙන්නේ ලෞකික සම්මාදිට්ඨියත් නෙමෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන විග්‍රහයත් නෙමෙයි සම්මාදිට්ඨිය. දැන් මෙතන අහන්නේ මොකද්ද බුදුරණවහන්සේගේ භික්ෂුව අහන්නේ සම්මාදිට්ඨිය මොකද්ද කියලා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය මොකද්ද කියලා නෙමෙයි සම්මාදිට්ඨිය. අය දෙකක් නෑ සම්මාදිට්ඨිය. එකයි. සම්මාදිට්ඨිය එකයි. සම්මාදිට්ඨිය විග්‍රහ කරනකොට ලෞකික ලෝකෝත්තර කියන විග්‍රහය අන්න එතන වෙනම පැහැදිලි කිරීමක්. එහෙමද සම්මාදිට්ඨිය දෙකක් නෑ. සම්මාදිට්ඨිය එකයි. ඒ දෙක කතා කරන්න තියෙන ලෞකික ලෝකෝත්තරයි කියලා වෙනම කතා කරනකොට. සම්මාදිට්ඨිය කතා කරද්දී එහෙම කතා කරන්න දාලා නැහැ. එහෙම කතා කරනවා කියලා කියන්නෙම අපි තුල තියෙන වෙනම හැඟීමක් මොකද්ද? ලෝකේ කියලා එකක් තියෙනවා. ඉතින් ලෝකෝත්තර කියන එක කතා කරන්න බෑනේ එහෙනම්. ලෝකේ කියලා වෙනම තියෙනවා. ලෝකෝත්තර කියලා එකතු වෙනම තියෙනවා. හරි පරස්පර විරෝධී කියමන් දෙකක් නේ. උච්ඡේදවාදයක් නේ. තනිකරම උච්ඡේදවාදය. අපි බලමුකෝ මේ සූත්‍ර දේශනාවේ මේ තියෙන කාරණාව එක කච්චනපති සූත්‍රේ මේ හරිම ලස්සන ගැඹීර දේශනාවක්නේ. දැන් ඔබට මූලාරම්භයක් දුන්නා සම්මාදිට්ඨිය කියලා මේ විග්‍රහ කරන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැම නෙමෙයි. ඒ වචනයක් විග්‍රහ කරන්නේ සම්මාදිට්ඨිය. හොඳට තේරුම් ගන්න. කච්චන ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදලා වන්දනා කළා පැත්තකින් වාඩි වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන්. කච්චන ස්වාමීන් වහන්සේ මොකක්ද අහන්නේ? ස්වාමීනි සම්මාදිට්ඨිය කියනවා ස්වාමීන් කෙතකින් සම්මාදිට්ඨිය වේද? දැන් මේකේ අහනවාද ලෝකෝත්තර සම්මාදිට්ඨිය තිබන්තේ උච්ච නෑ එහෙම අහන්නේ. එහෙම අහන්නේ. හොඳට තේරුම් ගන්න. අහන ටික විතරක් තේරුම් ගන්න, ඉගෙන ගන්න. අපි හැම වෙලෙම පින්වතුනි අර මේ කියන්නේ මේ කොහෙන් හරි සද්ධාරුචනසෝ ආකාර පරිවිතක්ක දිටිනිඥානක් හන්තේ ගලප ගන්න ඕනේ අර 아무තු මේනියාවක් තියෙනවනේ. අන්න ඒ නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සම්මාදිට්ඨිය ගැන යහන්නේ. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? නිවැරදි දැක්ම කියන්නේ මොකද්ද? ඔන්න නිවැරදි ධර්ම විග්‍රහ කරනවා. නිවැරදි දැක්ම විග්‍රහ කරද්දී නිවැරදි දැක්මනේ. ඊතර වීම කියන කාරණාව කිව්වොත් ඒක අන්න සම්මාදිට්ඨියත් භාවිතා කරනවා මොකක් එක්කද? විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වස්සග්ග පරිණාමය. අන්න ඒ භාවිතයේ තියෙන්නට ඕන. එහෙම් භාවිතා වෙනකොට විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වස්සග්ග පරිණාමය. දැන් මේ වචන ටික මොකද්ද මේ? විවේකයේ ඇසුරු කරගෙන නිරෝධ. දැන් කොහොම මෙතන ලැබීම? කො ලෝකේ බව. එතකොට නෑ. ඒ කතාවේදී නෑ. හැබැයි දැන් මේ ලෝකය කියන නිර්වචන එක්කනේ කතා කරන්නේ. නැත්නම් කියලා දෙන්න බෑනේ. ඒ නිසා සම්මාදිට්ඨිය කියන එක කතා කරන්න වෙන්නේ ලෝකය කියන කාරණාව වේදීම එක්ක. දැන් එහෙනම් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ විස්තරය බලනකොට අද ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා ලේබල් කරගෙන ඉන්නේ උච්ඡේදයක් නෙවෙයිද කියලා. ඒ ලෞකිකයකුත් තියෙනවනේ. ලෞකිකයක් නැද්ද? ලෞකිකයකුත් තියෙනවා. ලෞකිකයකුත් තියෙනවා. මඤ්ඤණාවක් නේ තියෙන්නේ. මාමඤ්ඤේද? නෑ මඤ්ඤණාවක්. ලෞකිකයකුත් තියෙනවා කියලා කියන තැනම ගිහිල්ලා තියෙන්නේ. ලෝකෝත්තර කියන්නේ මොකේද? විනාශයට උච්ඡේදවාදය. උච්ඡේද ගිහින් තියෙන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ. ඒ කියන්නේ මම කිව්වේ මේ හිතන ගතියක් එන්න නැති තාක් කාල බුදුරණවහන්සේගේ ධර්මයේ ඉන්නේ නෑ. ගොඩාක් කතා කරයි. ගොඩාක් කතා කරයි. අනේ කතා කරන හැම එකම ඉදිරිය තියෙන්නේ මොකද්ද? බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා සත්‍යයේ විනාශය බුණහු සමන. අර භාග්‍යවතුන් වහන්සේට චෝදනා කරන්නේ මාගන්දී. අපි මේ වචන ටික නෑ. හැබැයි කරන වැඩපිළිවෙලින් ඒක වෙන්නේ කොහොමද? තමන්ට තමන් වැදගත්කමක් එනවා තමන්ට ගෝචරත්වයක් එක්ක. දැන් අපට හම්බෙලානේ ලෝකේ දෙයක් තියෙනවා කියලා. හම්බෙලා නැද්ද? හම්බෙලා තියෙනවා. ලෝකේ දෙයක් තියෙනවා කියලා අපට හම්බෙලා. ඒක ඒ කාරණාව නෙමෙයි හැබැයි ලෝකෝත්තර ඈ. ඒක නැති එක. ඒ කියන්නේ මේක විනාශය. අපට හම්බෙන්නේ නැති කාරණාව. ඒ කියන්නේ අපිම රාමුවක් දාගෙන අපිම සද්ධාරුචි අනුසෝ ආකාර පරිවිතක්ක දිටිනිඥානක් අන්තිවල රිංගගෙන
අපටම යමක් ගෝචර වෙලා මේකෙන් අයින් වෙනයි දඟලන්නේ. ප්‍රඥාව බිඳුවයි. ඇත්තේම නැහැ. ප්‍රඥාවක් නැහැ. හිතන්නේ නැහැ ජීවිතය පිළිබඳව. හැම වෙලෙම කරන්නේ මොකද්ද? මේකෙන් අයින් වෙන්න, මේකෙන් අයින් වෙන්න, මේකෙන් අයින් වෙන්න. ඒ කියන්නේ විනාශය. දැන් තියනවනේ මේක නැත්තේ නෑනේ. නෑ තියනවා නෙමෙයි ඈ. මේ තියනවා කියලා අරන් නෙමෙයි. තියනවා කියලා ගත්තේ නෙමෙයි කියන්නේ ගත්ත නෙමෙයිද? අපි මේ තියනවා කියලා අරන් ඉන්නේ බොරුවට. මෙහෙම තියනවා කියලා නෙමෙයි අපි මේ අතහරසේ දකින්න නැති නිසා නෙමෙයි තියනවා කියලා අරන් ඉන්නේ. කියන එක ඇත්ත නෙමෙයිද? ඒක ඇත්තනේ. ඒක ඇත්තයි කියන්නේ. ඒ කාරණාව තියනවද නැද්ද? ඒක තියනවානේ. දැන් අද ගොඩක් අය උරු වෙලා තියෙනවනේ මෙහෙම ඒ විදිහට කියන්නේ. නෑ මේ තියනවා නෙමෙයි. අපි මුලාව නිසා මේ අරන් තියෙන්නේ. මේ බොරුවක් මේක. තියනවා කියලා ගන්න එක වැරදි. එහෙම හිතන හැඟීම සිතුවිල්ල ඇත්තද බොරුද? ඒක ඇත්තනේ. ඒක ඇත්ත නම් ඒකට ලං වෙලාද නැද්ද? ලං වෙලා ඒක මට හම්බෙච්ච එකක් නෙමෙයිද? මට හම්බෙච්ච එකක්. ඒක ඉන්නව නේද? ඒක ඉන්නවා. ඉතින් ඒක තියනවනේ. ආයෙත් තියනවා කියන එකනේ. කොහෙන් ගියත් පින්වතුනි අහු වෙනවා කියන්නේ අහුවිල්ල කතා කරයි ධර්මයේ. ධර්මයේ කියලා කතා කරන්නේ වචන පටලැවිල්ලක් විතරයි. සැබෑවටම අනුගත වෙන්න අර තමන්ගේ තියෙන මාන්නකාර පඬිතකම නිසා තමන්ගේ තියෙන පුහු මාන්නේ නිසා හිතන්න හැකියාවක් නැති නිසා සැබෑවටම නිවැරදිවම කල්යාණ මිත්‍රයෙකුට නැමෙන්න බැරි නිසා ධර්ම කරුණු අරගෙන ඊතර වෙන විදිහටමයි කියලා අරගෙන ඒවා ගලප කතා කරන්නත් පුළුවන් විග්‍රහ කරන්නත් පුළුවන් හැබැයි තමන්මයි තහවුරු වෙන්නේ ඒ තමන්ට ආවේනික විග්‍රහයක් නෙමෙයිද තමන්ට ආවේනික විග්‍රහයක් ලෝකේ විග්‍රහයක් එහෙනම් බලමු ලෝකය කියන කාරණාව කියන්නේ මොකද්ද ලෝකයෙන් ඈතර වීම කියන කාරණාව කියන්නේ මොකද්ද ලෝකය කියන කාරණාව කියන්නේ මොකද්ද? ලෝකෙන් ඈතර වීම. ඔය දෙකම විග්‍රහ කරන්නේ මොකක් යටතේද? සම්මා දිට්ඨිය යටතේ. ඔන්න විග්‍රහ කරනවා. කච්චායන මේ ලෝකයා දෙකක් ඇසුරු කරගෙන ඉන්නේ. ද්වයන් නිශ්චිතායම්. ද්වයන් නිශ්චිතෝ. මේ දෙකක් ඇසුරු කරගෙන ඉන්නේ. මොකද්ද? ඇත කියන කාරණාවත් නැත කියන කාරණාවත්. මොකක්ද ඇසුරු කරන් ඉන්නේ? ඇත කියන එකත් නැත කියන එකත්. දැන් ලෝකෝත්තර කියන්නේ මොකද්ද? ඕන කෙනෙක් අහලා බලන්න. මේ තියෙන එක නෑ. මේ විදිහට මේ දකින්න කාරණාව නෑ. මෙහෙම ලැබෙනවා කියන කාරණාව නෑ. මෙහෙම සක්කායක් කියලා ලැබෙනවා කියන එක නෑ. මෙහෙම ආත්මයක් කියන ලැබෙනවා කියන එක නෑ. එහෙම නෙමෙයිද? එහෙම තමයි. එක පැත්තකින් තියෙනවා ආයක නෑ කියන එක ලෝකෝත්තරයි. ඕක නෙමෙයි තියෙන්නේ. මොකද්ද ඔය? ඔකට කියනවා ශාස්වතයත් උච්ඡේද අත්ති සංචයි නැති සංචයි. ඔය දෙක එකයි කරකැවෙන්නේ. නිදහස් වෙනවා කියලා යන්නෙම දැන් නිදහස් වෙනව නැති ඇයි? තියෙන නිසානේ. තියෙන නිසා. තියෙනින් අයින් වෙන්නට ඕනේ. බුදුරන් වහන්සේ පෙන්වන්නේ එහෙම නිදහස් වීමක් නෙමෙයි. ඇතයි කියලා ගන්නෙ ඇයි? ලෝකයක් තියෙනවා කියන්නේ ඇයි? අන්න පෙන්නනවා. ඉස්සලා මොකද ලෝකයක් තියෙනවනේ නේ. දැන් සම්මාදිට්ඨි මිත්‍යාදිට්ඨි කතාව කතා කරන්න ගියත් ලෝකයක් තියෙනවනේ. ඒතර ලෝකයක් තියෙනවා. තියෙනවා කියන කාරණාව එක්කනේ හොයන්න යන්නේ. අතිපට්ඨාන සූත්‍රයේ පෙන්නනවා හැම අනුපස්සනාවක අවසානයේ අත්තිකායෝතිවා 50 සතිපත්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදිත. එවම්පි කොහ භික්කවේ භික්ඛු කායේ කායනපස්සී විහෙරති. ඔය විදිහට අත්ති චිත්තන්තිව අත්ති වේදනාතිව අති ධම්මන්තිව. ඇතයි කියලා ගැනීමක් එක්ක. මොකක්ද මේ ඇතයි කියලා ගත්තේ? අපි අපේ ප්‍රායෝගිකත්වයේ මේ ඇතයි කියලා ගන්න කාරණාව එක හිතන්නේ නැතුව මොකද්ද මනස්ගතයක් කරනවා. අද ගොඩක් කරන්නේ ඒකනේ. සත්‍යවාදී වෙන්නේ නැහැ. අපට මේ අපි අපේ ලෝකයේ ඇතයි කියලා මේ දැන් අපට යෙදෙන කාරණාව එක්ක. එක්ක සිතවිල්ලක් එක්ක වෙන්න පුළුවන්. එක්ක සද්දයක් ඇහිීමක් එක්ක වෙන්න පුළුවන්. එක්ක රූපයක් දැකීමක් එක්ක වෙන්න පුළුවන්. මේ ඇතයි කියලා ගත්ත එකක් තියෙනවා. දැන් අපි ඉන්නවනේ. මේක මොකක්ද කියලා හොයන්නට ඕන නැත්තේ. අපි මේක අයින් කරන්න හොයනවා. ඒ ලෝකෝත්තර කියලා එකක් තියෙනවලුනේ. ලෝකෝත්තර කියලා එකක් තියෙනවා. මොකද්ද ලෝකෝත්තර නේ නැත්ති. තියනවා කියන එක අත්ති. ලෝකෝත්තර කියලා හිතන් ඉන්නේ නැත්ති. නැත කියන කාරණා. හැම වෙලෙම යන්නේ ඒකට. දැන් අද ඒක සියුම්ම කොටු වෙලා තියෙනවා. දැන් ඔය ධර්ම දේශන අහලා දැන් සියුම්ම කොටු වෙලා. මොකද්ද? සක්කාය නිරෝධයනේ.
අනාත්මයි කියන එකනේ. සක්කාය නිරෝධයට යොමු වෙන එකනේ. සොකියත් දක්ව නැති වෙන එකනේ. සොකියත්වේ නිරෝධයනේ. දැන් ඔය කොහෙන් ගියත් සොකියත් වෙන්නේ. ඔය සොකියත් මොකද තියෙනවනේ? තියෙනවා. සක්කාය තියෙනවා. ආත්මේ තියෙනවා. ඔක්කොම තියෙනවා. දැන් හම්බ වෙනවා කියන්නේ තියෙනවා නෙමෙයි. දැන් අපට හම්බ වෙලාද ඥානයක් හැටියට සාසව උපාදානිය නෑනේ. එහෙනම් තියෙනවනේ. නෑ කියන්නේ සක්කාය විනාශේ. තියෙනවා කියන්නේ ඇත. නෑ කියන්නේ නැත. ලෝකේ මෙන්න මේ ලෝකයා දෙකක් ඇසුරු කරගෙන ඉන්නේ. කතා කරන වචනේ සිව්ම අරතනට ගිහිල්ලා. අන්න ඒකත් එක්කනේ අර පඨම කොතල සූත්‍රයෙන් පෙන්වන්නේ මම කියන කාරණාවක් නොලැබෙන ගතියක් එක ප්‍රතිපදා තියෙන්නේ අන්නේ දෘෂ්ටි තුල. ප්‍රතිපදාත්මකවම තියෙනවා. සත්‍යවාදීව සත්‍ය හොයන කෙනාට එයාට තියෙන්නේ මම නෑ කියලා හෝ සක්කාය නිරෝධයි කියලා හෝ සක්කාය දිට්ඨි ප්‍රහාණයි කියලා හෝ ලෝකෝත්තරයි කියලා හෝ නිවන් දකින්නවා කියලා හෝ එහෙම එකක් නෙමෙයි සත්‍ය හොයන ගතිය. සත්‍ය හොයන ගතියේදී ගම්භීර ධර්මයක් ඇහෙනකොට අනුගත වෙන එක. තමන්ගේ වක පඬිතකම් පම්පෝර කියවන එක නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට එහෙනම් මේ ලෝකය ලෝක සමුදය දකිනකොට ලෝක සමුදයංචකෝ කච්චාන තහපුත සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතා සාන හෝති. නෑ කියන එක දුරු. නෑ කියන්නේ එක දුරු වෙනවා කියන්නේ. නෑ කියන එක දුරු වෙනවා කියන්නේ ලෞකිකයි කියන එක. නෑ කියන දුරු වෙනවා කියන්නේ නෑ නෙමෙයිනේ. නෑ කියන එකක් නෑ. ඒ කියන්නේ ලෝක සමුදයක් තියෙනවා. ලෝක සමුදය කියන්නේ මොකද්ද? සාසවා උපාදානීය උපදි වේපක්ක පුඤ්ඤ විපාකෝ. එහෙම නෙමෙයිද? ආශ්‍රව සහිතයි පුඤ්ඤ විපාක සහිතයි උපදි විපාක සහිතයි උපාදානීයයි. ඔක නෙමෙයිද? ඔන්න ඔය කාරණා මේ ඥානයක්. සාසා උපාදානිය පුඤ්ඤ වේපක්ක මේ ඥානයක්. සායන්නයි වයන්නයි බිඳුවයි ඒව නෙමෙයි. අද අපට සාසවා උපාදානිය කියනකොට උයන්නයි පයන්නයි දායන්නයි නියන්නයි යයන්නයි උපාදානීය. ඔච්චරයිනේ හම්බෙලා තියෙන්නේ. එතනින් හැදයක් හම්බෙලාද? හම්බෙලා නෑනේ. එතකොට මොනවද තේරලා තියෙන්නේ? මොකක්ද අපි දාගෙන ඉන්න රාමුව? ඇයි එච්චර අඥාන වෙන්නේ? එහෙම අඥාන වෙන්න එපා. අපරාධේ ලැබුණ අවස්ථාව. එතකොට සාසව උපාදානියා උපදි වේපක්ක පුඤ්ඤ විපාක. මේ කියන කාරණා මොකද්ද මේ? හට ගැනීම විග්‍රහයක් නේ. අන්න ඒකට ලෞකිකයි නේද එතකොට? ලෝකේ පැත්තනේ. මේ න්‍යාය එක. නෑ නෙමෙයි. අන්න සමුදය දකිනකොට මොකද වෙන්නේ? නෑ කියන එක දුරු වෙනවා. නැති කරන්න ඕනේ නෑ මොනවා. සමුදය දකිනකොට නෑ කියන එක දුරු වෙනවා. හැබැයි සමුදය දකින්නේ දුකක් උපදිනවා කියලා. මම කියන කාරණාවක මට දුකක් උපදිනවා නෙමෙයි. මට ලෝකයක් තියෙනවා නෙමෙයි. දැන් අපි තවත් මූණිච්චාවක් දාගෙන යනවා. ඔව් මේ හට ගැනීමක් තමයි. මේ මටනේ හටගන්නේ. මම පැත්තක ඉන්නවනේ මමම මනින්නේ. මමමනේ ලං වෙලා තියෙන්නේ. එහෙම වෙන්න බෑ. දුකක් උපදින්නේ. අන්න ලෝකයේ සමුදය දකිනකොට මොකද වෙන්නේ? නෑ කියන එක දුරු වෙනවා. ලෝක නිරෝධංකෝ කච්චාන තහබුත සම්මප්පඤ්ඤය පස්සතෝ යා ලෝකේ අත්තිතාසාන හෝති. ලෝක නිරෝධය තහත වශයෙන් දකිනකොට ඇත කියන කාරණාව දුරු වෙනවා. නිරෝධය කියන්නේ ඒක. ඇත කියන කාරණාව දුරු වෙනවා කියන්නේ නැත කියන එක නෙමෙයි. ඇත කියන කාරණාව දුරු වෙනවා කියන්නේ නැත කියන එක නෙමෙයි. නැත කියන්නේ ඇත කියන එකක් තියෙන්නට ඕනේ. ඇත කියන නැත කියන එකක් තියෙන්නට ඕනේ. ඇත නැත කියන මේ දෙක ද්වේතාවයක් එක තියෙන්නේ. නැත කියලා කියන්නේ ඇත කියනවා කියන එක තියෙනවා කියන එක නෙමෙයි. ඇත කියන එක දෘෂ්ටි දුරු වෙනවා. හැබැයි නැත කියලා ගන්නවා නෙමෙයි. අය අපට කොහෙන් හරි මම පැත්තකින් ඉන්නට ඕනේ. දැන් මොකද්ද මෙතනදී වෙන්නේ බලන්නකෝ. ඔන්න බලන්න ලස්සන බුදුරණවහන්සේ පෙන්නනවා. නැත කියන එක සමුදය දකිද්දි දුරු වෙනවා. ඇත කියන එක නිරෝධය දකිද්දි දුරු වෙනවා. හැබැයි නැත කියන එක සමුදය දකිද්දි දුරු වෙනකොට ඇත බව නෙමෙයි. සාසව උපාදාන නෙමෙයි සකස් වීම. සමුදයංච සමුදය දකින්නේ. ඇත කියන එක නිරෝධය දකිද්දි දුරු වෙනවා. අයින් කරන්න දෙයක් නැහැ නේ. කවුද අයින් කරන්නේ?
අන්න ඒ කවුද? කවුද කියන කාරණාව නොයදෙන ගතියයි මේ ඥානය. මනින මිම්මක් නොයදෙන ගතියයි මේ ඥානය. අපි 301 හැටි ධර්ම සාකච්ඡාවක් කරා. ඒකෙදි පැහැදිලි කරලා පෙන්නවා. අපට මම කියන කාරණාව ඒ නැතුව බාහිර කල්යාණ මිත්‍රයෙකුට ගැඹුරු ධර්මයක් කියද්දී යොමු වෙනවනම් සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටි නිඥානකන්ද කියන රාමුවක් නැති දහමක් ඇහෙද්දී ඒකට යොමු වෙන තැනදී මගේ පැත්ත කියන කාරණාව ඉක්ම වෙනවා. මම ඒකට කාරණුකුත් පැහැදිලි කරා. දැන් අපි හිතමුකෝ මෙහෙම මම ඒ ප්‍රශ්න කතා කරන තැනදී මාපු උදාහරණයක් එක මම පැහැදිලි කරා. දැන් ඔන්න ඇසයි රූපයි අපි දැකීම ගැන හොයන්න යනවා. දැකීම ගැන හොයන්න යද්දී අපට දැකීම කියන කාරණාව පේන්නේ නැහැ. අපිට දකින්න දේ දකින්න දේ දකින්න මම කියලා හම්බ වෙනවා. එතකොට අපට හිතෙනවා මේ දකින්න දේ කියලා අපි මැන්නේ මනසින්. දැන් මනස කියන්නේ මොකද්ද? දැන් මනස කියන්නේ මොකද්ද කියලා හොයන්න යමු වෙන්නේ දකින්නවා කියන කාරණාවේ කතාව අතහැරිලා. මනසින් දැන් වැඩේ හොයන්න යන්නේ. එතකොට දකින්නවා කියන කාරණාවයි දකපු මමයි දකින්න දෙයි කියන දේ හොයන්නේ අතහැරිලා. දැන් එතන හොයන්න එකක් තියෙනවා. ඒක අතහැරලා මනසට ගිහිල්ලා. මනසට ගියාට පස්සේ අර දෙක නෑ දැන්. දැන් මනස ගැනයි හොයන්නේ. මනසත් එක්ක. ඇයි මනසින් කියලා දාගන්න යනවනේ නේද? උන්නාම බ්‍රාහ්මණයට කියපු කාරණාව අල්ලගෙන මනසට කියලා දාගෙන හොයන්න යනවා. මෙන්න මෙහෙම හොයනකොට දැන් මනස ගැන තියෙන්නේ. ඒ වගේ තමන්ගේ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටිනිඥානකන්ති වලට ගැළපෙන දෙයක් නැති ගම්බීර දෙයක් ඇහෙනකොට බාහිරින් නැමුණාම එතෙන්ද යනකොට කල්යාණ මිත්‍රයට සම්පවංග බවට යමුනහම දැන් තමා කියන කාරණාවට ඉඩක්කෝ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටිනිඥානකන්ති වලට ඉඩක්කෝ ඒකට ඉඩක් නැහැ. අර ඇහැ රූපය ගැන හොයන්න ඉඩක් නැති වෙලානේ දැන් මන කියන කාරණාවට ගියේ. ඔන්න ඔය වගේ කල්යාණ මිත්‍රයට නැමුණා නම් මම කියන එකට ඉඩක්. මම කියන එකට ඉඩක් නැහැ අර ගැඹුරු දෙයක් නැමුණාම. මම කියන එකට ඉඩක් නැත්තම් කල්යාණ මිත්‍රයා කියන කාරණාවට ඉඩක් කොහෙද තියෙන්නේ? නැමිච්ච තැනදී ඒ ඉඩක් නැති වෙනවා. ඒ මනින්නේ කවුද? මමනේ මනින්නේ. ඒ මැනීම නැති වෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රයට නැමුණා කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය අරුණ. සූර්යාගේ අරුණ නැගෙනවා වගේ. ඒක බුදුරණවහන්සේ පෙන්නනවා. ඔන්නෝකද කරන්න බැරිකම තියෙන්නේ. ඇයි කොහෙන් ගිය සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානකන්තකින් මමමයි තහවුරු කරන්නේ. එතකොට ලෝක සමුදයයි ලෝක නිරෝධයයි මේ දැක්ම කියන්නේ මට ආපු ලෝකය කියන එක නේ. මට ආපු ලෝකේ නම් ඇත. මමයි මැන්නේ. ඇත. නැති වෙනකොට නැති වෙන්නේ මමත් එක්කමයි. ඔන්න ඔය පැති දෙකට යනවා. මේක තමයි ලෝකේ. එතකොට මොකද්ද මේ සිදුවෙන්නේ මොකද්ද? කවුද ලං වුනේ? අන්න ලංවීමක් ඇති වුණා. තමා එක්කනේ අන්න බුදුරණවහන්සේ පෙන්නනවා. මොකද්ද බුදුරණවහන්සේ පෙන්නන්නේ? දැන් මේ හැම නිර්වචනයක්ම එන්නේ මොකක් වෙලාද? ලං වෙලා, බැඳිලා, බැහැගෙන, රිංගගෙන වාසය කරමින් බන්ධනයෙන් එක්කයි තියෙන්නේ. ලං වෙලා, අල්ලගෙන, බැඳිලා, බැහැගෙන වාසය කරනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. ඇයි හොයන්නේ නැහැ? විචක්ෂණය කරන්නේ නැහැ. මෝඩයි ප්‍රඥාව නැහැ. හැම වෙලෙම එන කරුණු එක්ක. දැන් මට ධර්මය මේ කාරණා හොයන්න ඕනේ. දැන් ඒකට ලං වෙලා නැද්ද? ඒකත් ලං වෙලා. අරක හිතන්න ඕනේ. ඒකත් ලං වෙලා. මොනවා හරි කාරණාවක ලං වෙලා. හිතීමේ කෘත්‍ය වෙලා නැහැ. මොකක්ද මේ හිතීමේ කෘත්‍ය වෙලානේ. අපි ඔබට උගුර ලේ රහ වෙනකන් කට කැඩෙනකන් කියලා තියෙනවා හිතන්න කියලා. මේ හිතන්නේ නැති එකේ අහේනිය. හිතන්නට ඕනද ජීවිතේ යෙදෙන එක. කොහොමද පේන්නේ? කොහොමද ඇහෙන්නේ? දැන් ප්‍රඥාව උදා වෙන්නේ හිතීම ඕනේ. එහෙම නැතුව ධර්ම කාරණා අල්ලගෙන තමන්ගේ පම්පෝරියකුත් දාගෙන කියෙව්වට වැඩක් නැහැ. එතන තියෙන උදු කියවිල්ලක් විතරයි. තමන්ට ලකුණක් විතරයි. ජීවිතයේ ඇත්ත හොයන ප්‍රඥාව වෙන්නේ නැහැ. ජීවිතයේ ඇත්ත හොයන ප්‍රඥාව වෙන ජීවිතයේ යෙදෙන කාරණා එක හිතන්නට ඕනේ. දැන් අපි හොයනවද මේ ලං වෙලා බැදලා වහගෙන වාසය කරන කරුණු එක? දැන් ඔන්න ධර්ම කරුණු කියලා එකක් ආවා, අරබමක් හරි ආවා. දැන් ලං වෙලා නැද්ද ඒකට? ලං වෙලානේ. ඒ ආපු අරමුණ මොකද්ද? අපි අරමුණ මොකද්ද කියලා හොයන ගතියක් අපි තුල නැති නිසා අර ආපු ධර්ම කාරණාව අපිරිසිදු කරනවා. ඇයි ප්‍රඥාව නැහැනේ? අපිරිසිදු කරනවා. සෙල්ලම් කරනවා ඒකත් එක්ක. කෙලායත මමයත ධනායත.
ධනයක් ඒක. Tamanට වින්දනයක් ලබන්න ධනයක්. ඔන්න ඔය දේ කරන්නේ. ලං වෙලා බැඳිලා අල්ලගෙන වාසය කරන රිංගගෙන. මේක තමයි ලෝකේ ස්වභාවය. ඇයි තමා පැත්තකින් හිටියනේ. එයානේ මැන්නේ මේ ඔක්කොම. හැබැයි අර ඒ ලංවීම, ඒ අල්වා ගැනීම, හිතින් දැඩිව ගැනීම, ඒ වගේම බැහැ ගැනීම, වාසය කිරීම, අන්න ඒක න උපේති. ඒ ලංවීම නැහැ, ඒ අල්වා ගැනීම නැහැ, ඒ අදිෂ්ඨානිය නැහැ. මොකක් හැටියටද? මගේ ආත්මය කියලා. අත්තාමේති කියලා. ඔන්නෝක නැහැ. ඒක නැහැ කියලා ලැබෙනව නම් ආයේ අල්ලගෙන අත්තාමේති කියලා. දැන් අද එහෙමත් හිතනවනේ. මට නම් එහෙම අල්ලගෙන නැහෙනේ කියලා හම්බ වෙනවා. ඒක අල්ලගෙනනේ අත්තාමේති කියලා. ඒ අත්තාමේති මගේ ආත්මයයි කියන කාරණාව මෙන්න මේක හම්බෙලා නැහැ. ඒ විදිහට හම්බ නොවෙන්නේ මොකක් එක්කද? මෙන්න මේ දැක්මත් එක්ක. දැන් කවුරුත් විනාශ වෙනවා කවුරුත් නැති වෙනවා කියලා කතාව නැහැ. මොකද සිද්ධ වෙන්නේ? අන්න ඥානීය දකින්නවා මොකද්ද? දුක්ඛමේව උප්පජ්ජමානං උප්පජ්ජති. දුකක්මයි ඉපදෙනකොට උපදින්නේ. දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. නිරුද්ධ වන්නේ දුකක්මයි. න කංකති සැක නැහැ. න විචිකිච්ඡති විචිකිච්ඡා නැහැ. අපරප්පච්චය ඥානමිවස්ස. අන්න ඔය ඥානයාට අපරප්පච්චය පරප්‍රත්‍ය රහිතයි. අන්න එත්තවතාක කච්චන් මෙතකින් කච්චන සම්මාදිට්ඨිය. ඔන්නොතකින් කියන සම්මාදිට්ඨිය. සැක නැහැ විචිකිච්ඡා නැහැ වෙන කාගේවත් ඒ ඥාණයට අපරප්පච්චය වෙන ප්‍රත්‍යක් නැහැ කාගේවත්. මෙතකින්ම සම්මාදිට්ඨිය. එතකොට මෙන්න මේ සම්මාදිට්ඨිය කියන කාරණාවේදී දැන් අපිට නැද්ද? එතකොට මේ ඉන්නේ කවුද? එතකොට මේ හම්බෙන්නේ මොකද්ද? දැන් අපිට හැම වෙලෙම පැවැත්මක් පිළිබඳව සැකයක් තියෙනවනේ. නැද්ද? අතීතයක් අනාගතයක් දැන් අතීත අනාගත දැන් කියන එකත් මම 300ක සාකච්ඡාවේ ලස්සනට පැහැදිලි කරා. අතීතයක් අනාගතයක් දැන් මෙන්න මේ කරුණු එක තමයි මේ සියල්ලක්ම තියෙන්නේ. අතීත අනාගත දැන් කියන මේ තුනම එකට බැඳලා තියෙන්නේ. ඔබ එක්ක ඔබට කියන්නේ අතීතේ නෑ කියලා. දැන් නෑ කියලා. අනාගතේ නෑ කියලා. නෑ කියන එකත් එක්ක ආය උපාදාන අබිනිවේෂ විනිබද්ධ වෙලා නැහැ. තියෙනවා කියන එකත් එක්ක ආය උපාදාන අබිනිවේෂ විනිබද්ධ වෙලා නැහැ. ඇයි මේ නැමෙන්න බැරි? ඇයි අනුගත වෙන්න බැරි? හිතන්නේ ප්‍රඥාව නැහැ. හිතන ගතිය නැහැ. හිතන ගතිය තියෙනවා නම් තියෙනවා හෝ නැහැ හෝ මේ කිසිදු කතාවකට ඉඩක් එන්නේ නැහැ. තනි කරම සිදුවෙන්නේ ප්‍රතිපදාවක් විතරයි. ඊතරන ප්‍රතිපදාවක් විතරයි. ඕකට කියනවා සම්මාදිට්ඨිය. ලෞකිකද? ඒ කතාව නැහැ. ලෝකෝත්තරද? ඒ කතාවක් නැහැ. මොකද්ද? සම්මාදිට්ඨිය. ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ලෞකික ලෝකෝත්තර කතා නැහැ සම්මාදිට්ඨිය. අද අපිට ලෞකික වෙනම එකක් ලෝකෝත්තර වෙනම එකක් තියෙනවනේ ඒකනේ වැඩි. ඇයි අර හොඳට බලන්නේ නැහැ සාසව උපාදානය උපදි වේපක්ක පුඤ්ඤ විපාකෝ. මේ ඔක්කොම පදපරම බුද්ධම විදිහට පදපරම වෙන්න දක්ෂයි. දක්ෂයි නේ මේක අදක්ෂයක් නේ පදපරම වෙනවා කියන්නේ. සබ්බම් අතීතිකෝ කච්චාන අයමේ කන්තෝ කච්චායන සියල්ල තියෙනවා කියන එක අන්තයක්. සබ්බ නත්ථීති අයන් ဒ ුතියවන්තෝ සියල්ල නැහැ කියන එක දෙවෙනි අන්තය. දැන් ඔබට ආරම්භණයක් එනවා නම් ඒක එක ක්‍රියාත්මක කරන්නේ ඇත කියන එකත් එක්කද නැත කියන එකත් එක්කද? ඇත කියන එකත් එක්කනේ. සබ්බං අත්ථීති. ඔබට එන ආරම්භණය කියන කාරණාව ඇත්තද නැද්ද? ඇත නැත්තම් ක්‍රියාත්මක කරන්න බෑනේ. ඔබ ඒකට උපාදාන අබිනිවේෂ විනිබද්ධ වෙලානේ. ඔබේ ජීවිතේ ගත කරන ආරම්භණයේ තියෙනවා හරි නිවැරදි කියන කාරණාවකට කොටු වෙච්ච නිසා නෙමෙයි මේක ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා නෑ ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ නෑ. එහෙම එකක් නෑ මේක බොරු. ඒ කියන්නේ සබ්බන් නත්ථීති. ඊළඟට නෑ කියන එකට ගිහිල්ලා. එක පැත්තකින් තියෙනවා අනිත් පැත්තෙන් නෑ. ඇයි මේ? හිතන්නේ ප්‍රඥාව නෑ. කොච්චර හිතන්නේ නෑ. ජීවිතයේ යෙදෙන කරුණු එක හිතන්නට ඕනේ. හිතන තැනටයි ධර්මය එන්නේ. පින්වතුනි හරියට යම් කිසි කෙනෙක් ජීවිතේ හිතනවා නම් එයාට බැරි වෙනවා එක දෙයක් කරන්න. මොකද läග ගන්න බැරි වෙනවා. läග ගන්න බැරි වෙනවා නම් එයාට ජීවිතේ කිසි එකක් läග ගන්න නැහැනේ. එයාට හැම වෙලෙම කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරක් තියෙනවා නම් එයාට තියෙන ප්‍රශ්න විතරයි. ඇයි එයාට läගගෙන ඉන්න බෑ මොකක් හරි එක. හිතන්නේ නැති කෙනාටයි ප්‍රශ්න නැත්තේ. හිතන කෙනාට ජීවිතේ läග ගන්න එකකවත් läග ගන්න ඉඩක් නැහැනේ. läග ගන්න මොකක් එකද? ඇත කියන එකත් එක්ක.
ඊළඟට ලැග ගන්නවා නෑ මේක අයින් වෙනවා මේ බොරුව කනින්නේ නැත කියන එකත් එක්ක. ඔය දෙකත් එක්ක කරක යනවා මිසක් හිතන්නේ නෑ. හිතනවා නම් හැම වෙලේම යාට ජීවිතේ ප්‍රශ්නයක් එන්නේ. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනකොට ඒ කල්යාණ මිත්‍රයා එක්ක පුදුම සමීපයකින් ඒ කතාවක් යෙදෙනවා. ඒ ප්‍රශ්නයක් හැම වෙලේම. අපි අනුන්ට කියලා දෙයි. හැබැයි අපේ ජීවිතය තුළින් බලන්න අපි ඒක හිතනවද කියලා. අපි හිතනවා නම් අපට läග් ගන්න බෑ. පවතින්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් සම්මාදිට්ඨිය කියන කාරණාව එක්ක බලන්න මේක මේ ලේසි එකක් නෙමෙයි. මෙච්චර කාලයක් සංසාරේ ආවේ මේ අඥානකම නිසාම තමයි. ඒකයි බුදුරණවහන්සේ පෙන්නන්නේ අශ්ලෝමයක් 100කට පළලා එවැනි එකකින් විදිනවට වඩා අමාරුයි කියන ආර්ය සත්‍ය නුවණට. මේ සබ්බං අත්ථීති සබ්බං නත්ථීති කියන දෘෂ්ටි දෙක දුරු වෙලා සමුදය නිරෝධය දැකීම කියන ඥාණය ඇති වෙන්න ඊටාම තීක්ෂණ නුවණක් ඕනේ. ඒකත් තමයි ලැබෙන එකක් නෙමෙයි. උපේ උපාදාන අබිනිවේෂ විනිබද්ද වෙන්නේ නැහැ අත්තාමේති කියලා. සබ්බං නත්ථීතයන් ဒ ුතියවන්තෝ. ඒතේතේ කච්චාන උභවන්තේ අනුපගම මජ්ජේන තථාගතෝ ධම්මං දේසේති. මෙන්න මේ අන්ත දෙක දුරු කරලා මැදින් තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒතකොට තියනවා කියන එකත් ප්‍රශ්නයක්. නෑ කියන එකත් ප්‍රශ්න. නෑ කියන්න ඕනේ තියෙන නිසා. නෑ කියන්න අවශ්‍යයි තියෙන නිසා. තියනවා කියන කාරණාවට එක්කයි නෑ කියන්න තියෙන්නේ. නිරෝධයක් කියන කාරණාව අද අපට අවශ්‍යලා තියෙන්නේ තියනවා කියන එකත් එක්ක. මේක නැති වෙන්නට ඕනේ. සක්කාය නැති වෙන්නට ඕනේ. සක්කාය නිරුද්ධ වෙන්නට ඕනේ. සක්කාය දිරි ප්‍රහාණය වෙන්නට ඕනේ. ආත්මය ඉක්මවන්නට ඕනේ. මේ තියනවා කියලා ගන්න එක අයින් වෙන්නට ඕනේ. නිරෝධය කියලා අපි හිතන් ඉන්නේ ඕනෝකට. තියනවා කියන පැත්තත් එක්ක. බුදුරණවහන්සේ මධ්‍යයෙන් ධර්මයේ දේශනා කරනවා. මොකද්ද මේ මධ්‍ය? මොකද්ද මේ මධ්‍ය? අන්න අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනං සුපාය සම්භවಂತಿ ඒව මේ දස කේවලස දුක්ඛ ඛණ්ඩ සමුදය හෝති අවිජ්ජායත්‍ය වශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා සලආයතන නිරෝධෝ පස්ස නිරෝධා පස්ස නිරෝධෝ තණ්හා නිරෝධා තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති ජරා මරණ ශෝක පරිදේව මේ ඔක්කොම නිරුද්ධයි. මේ මධ්‍ය මේ තමයි මධ්‍යම ප්‍රතිපදාව. දැන් සමුදය නිරෝධය මේ දකින දර්ශනය මේ න්‍යායක්. මේකට කියනවා ආර්ය න්‍යාය කියලා. මම කලින් දේශනාවක පැහැදිලි කරා මේ න්‍යාය කියන එක ලැබෙන එකක් නෙමෙයි කියලා. මෙන්න මේ සමුදය දකින දැක්ම, නිරෝධය දකින දැක්ම අත්තාමේති කියලා ලැබෙන එක නෙමෙයි. ඔන්න ඔය දකින දැක්මේ කෘත්‍ය මෙන්න මේක තමයි පින්වතුනි මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාව. ඒ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාව. මෙන්න මේ දැක්ම සම්මා දිට්ඨියද සම්මා දිට්ඨිය විග්‍රහ කරා ඊළඟ මධ්‍යම ප්‍රතිපදාව. දැන් සම්මා දිට්ඨිය කියන්නේ දකින විදිහේ ඒ දකින විදිහේ යෙදෙන කෘත්‍ය කතා කරන විදිහේ සම්මා දිට්ඨියත් එක්ක අන්න මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව කතා කරන ධම්මචක්ක සූත්‍රයෙන් පෙන්නන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. දැන් ඒකෙත් මධ්‍යම ප්‍රතිපදාව කතා කරන තැන ආර්ය සත්‍ය විතරයි විග්‍රහ කරන්නේ නේ. මෙතනත් මධ්‍යම ප්‍රතිපදාව කතා කරන තැන සම්මා දිට්ඨිය විතරයි විග්‍රහ කරන්නේ. අයි අනිත්ව කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා කතා කරලා පෙන්නනවා. ඒවා කතා කරලා පෙන්නන තැන බලන්නකෝ. විග්‍රහ හැටියට පෙන්නන තැන අතිපට්ඨාන සූත්‍රය. අතිපට්ඨාන සූත්‍රයේ ආරෂ්ඨාංග මාර්ගය දක්වා විග්‍රහ කරන මේ විග්‍රහයට කොච්චර නුවණක් වැඩිලාද? ඊළඟට මහා චත්තාරීසක සූත්‍රය. මහා චත්තාරීසක සූත්‍රෙත් අර ලෞකික ලෝකෝත්තර කියලා සාසව උපාදානීය වශයෙන් ලෞකික වශයෙන් ලෝකෝත්තර ඊතර වීම කියන මේ දෙකත් එක්ක නේ කතා කරන්නේ. අනිත් තැන්වල සාමාන්‍ය වචන ටිකක් විතරක් කතා කරනවා. දැන් අපි මේවා වෙන්වෙන් වශයෙන් අපට ලබා ගන්න යනවා. සම්මා දිට්ඨිය කියන එක පසකලා මාර්ගංග ලබා ගන්න යනවා. ඒක ලබා ගන්න එක සාධාරණයි මිච්ඡා සහ සම්මා කියන විග්‍රහයත් එක්ක. ලෝකෙ මම ඉන්නවනේ. එතකොට සම්මා දිට්ඨිය හරි. එතකොට සම්මා දිට්ඨිය එක සම්මා. හැබැයි පින්වතුනි බුදුරන් වහන්සේගේ ධර්මයේ එක සම්මා කියනකොට අන්න එතනදී ලෝකය කියන කාරණාවයි නිරෝධය කියන කාරණාවයි මෙන්න මේ දෙකත් එක්කම දර්ශනය. දැන් තේරෙනවා ඇති ඔබට එනම් මේ සම්මා දිට්ඨිය කියන කාරණාව කොච්චර ගැඹුරුද කියන එක.
මේ සම්මා දිට්ඨිය ඇතිවීම කියන කාරණාවම සක්කාය දිට්ඨිය දුරු වීම. සක්කාය දිට්ඨිය කියලා වචනයක් ලේබල් කරලා රිංග ගන්න එක නෙවෙයි. සක්කාය දිට්ඨිය කියලා තවත් එක läග් ගන්න එක නෙවෙයි. මේ විදිහට ධර්මයේ ගැන හිතන්න කල්පනා කරන්න යමු වෙනට නම් අපි තුල ජීවිතයේ යෙදෙන කරුණවලදී සත්‍යවාදී බව තියෙන්නටම ඕනේ. හොයන ගතිය තියෙන්නටම ඕනේ. läගගෙන රිංගගෙන ඉන්න ගතිය නැති වෙලා මොකක්ද මේ අයින් කරන්න නෙමෙයි. මොකක්ද මේ කියන්නේ? මොකද්ද කොහොමද රූප දකින්නේ? ඇහෙනවා කියන්නේ මොකද්ද? හිතනවා කියන්නේ මොකද්ද? මෙන්න මේක ගැන හොයන්නට ඕනේ. ඒක එකතු වෙලා උපාදාන අභිනිවේෂ විනිබද්ධ වෙන්නේ නැතුව හොයන්න පටන් ගන්න ඕනේ. හොයන්න පටන් ගැනීමේ කෘත්‍යම නිවැරදිව හොයන්න පටන් ගන්න යොමු වෙනකොටම අර උපාදාන අභිනිවේෂ කියන කාරණාවට ඉඩක් නැති වෙනවා. läග්ගන රිංගගෙන බහගෙන වාසය කරන්න ඉඩක් නැති වෙනවා. නැති කරන්නේ මොකද්ද එතකොට? තියෙනවා කියන්නේ මොකද්ද එතකොට? ඔය දෙකම යෙදෙන්නේ නැහෙනි පින්වතුනි. එහෙනම් බලන්න මේ සම්මා දිට්ඨිය කියන එක මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල සම්මා දිට්ඨිය විග්‍රහ කරන තැනදී සැබෑවටම කොච්චර සුන්දර ප්‍රතිපදාවක්ද? අසාමාන්‍ය සුන්දර ප්‍රතිපදාවක්. අපි මේ අපේ ජීවිතයේ මේ මමත්වයක් එක්ක මොනවදෝ දඟලන දඟලිල්ලක් මේ ඔහේ කරන්නන් වාලේ කිරිල්ලක් සැබෑවටම අනුගත වෙන්නේ නැතුව කල්යාණ මිත්‍රයෙකුට තමන්ගේ මාන්නක්කාරකම තමන්ගේ පම්පෝරිය ඉදිරිපත් කරන ඉදිරිපත් කිරිල්ල ඒක කරා කියලා ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයක් ඉස්මතු වෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළ වීමේ කෘත්‍ය වෙන්නේ නැහැ. මේක හරිම ගම්භීර දෙයක්. මේක හරිම සුන්දර දෙයක්. මේක ලාමක නැහැ. මේක බොළඳ නැහැ. මේක හීන නැහැ. බොළඳ හීන ලාමක තුච්ච ඒ විදිහට මේ හිත අලංකාර කරන චිත්තකාර වෙන කවි කතා වෙන දෙයක් නෙමෙයි තියෙන්නේ. මේ ධර්මයේ ගැඹුරු භාෂිත ගැඹුරු අර්ථ ගහම්බිරයයි මේක ඉදිරිපත් කරන්නේ. නිකන් ඔහේ අර පේමන්ට් එකේ බඩු ගන්න තියනවා වගේ බඩු ගන්න නෑ. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. නැත්තම් පින්වතුනි අපි ගැඹුරු ධර්මයේ කතා කරනවා නැත්තම් ගැඹුරු ධර්මයේ අපි කියලා දෙනවා නැත්තම් ගැඹුරු ධර්මයේ අපි කරනවා කියලා මේ ධර්මයේ ක්‍රීඩාවක් බවට පත් කරගන්න එපා. ක්‍රීඩාවක් බවට පත් කරගෙන ධර්මයේ තුල තියෙන සාර ගර්භ භාව විනාශ කරන්න එපා. ඒ නිසා මේ ධර්මයේ ගරුත්වය සාර ගර්භ බව වටිනාකම දැනගන්න මේක හැමතැනම තියෙන එකක් නෙමෙයි. මේකට මේ ගෞරවාන්විත බව එහෙමම තියන්න. ඒක ඕන කෙනා ඇවිදලා ගනි. හැකියාව තියෙන කෙනා ඇවිල්ලා ගනි. ඕන නැති කෙනා ගන්නේ නැහැ. එයාට ගන්න බෑ. ඒ නිසා මේ ධර්මයේ පිළිබඳව තියෙන වටිනාකම දැනගන්න. සැබෑම නිවැරදි යථාර්ථවාදීව මේ ධර්මයට යොමු වෙන්න. ඒ සඳහා ඔබට මේ පැහැදිලි කරපු විග්‍රහයත් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.